අද අපි බලමු operational amplifiers හෙවත් කාර්කාත්මක වර්ධකයක් කියන ඉලෙක්ට්‍රොනික උපාංගය ගැන. operational amplifier එකක් මගින් අපිට කිසියම් විද්‍යුත් සංඥාවක් විවිධාකාරයෙන් වෙනස්කම් කිරීම වලට භාජනය කිරීමටත් එම විද්‍යුත් සංඥා වර්ධනය කර ගැනීමටත් භාවිතා කරන්න පුළුවන්. එහි අභ්‍යන්තර සැකස්ම අපි සලකා බැලුවොත් මෙවන් ආකාරයකට ට්‍රාන්සිස්ටර්, කැපැසිටර්, රෙසිස්ටර් වැනි විද්‍යුත් උපකරණ රාශියකින් සමාන්විත වෙච්ච සංග්‍රහිත පරිපථයක් ලෙසයි මෙය නිපදවා තිබෙන්නේ. එහිදී මේ වගේ බාහිර පෙනුමක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙම ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් එක. මෙහිදී අප භාවිතා කරන්නේ 741 හෙවත් කියන ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් උපාංගයයි. දැන් අපි බලමු මෙම උපාංගය කොයි වගේද ක්‍රියා කරන්න කියන එක. මෙහි ස්ට්‍රක්චර් එක ගැන අපි හිතුවොත් මෙහි ධන ප්‍රදානය සහ ඍණ ප්‍රදානය හෙවත් නෙගටිව් සහ පොසිටිව් ඉන්පුට්ස් දෙකක් පවතිනවා. ඒ වගේම අවුට්පුට් එක සඳහා එක ප්‍රතිදානයක් පවතිනවා. ඊට අමතරව මේට අවශ්‍ය බල සැපයීම ලබා දීම සඳහා ධන සහ ඍණ ලෙස අග්‍ර දෙකක් මෙහි පවතිනවා. මෙම ධන ප්‍රදානයට අපවර්තන නොවන ප්‍රදානය ලෙසත් ඍණ ප්‍රදානයට අපවර්තී ප්‍රදානය ලෙසත් තවත් ආකාරයකින් නම් කිරීම සිදු කරනු ලබනවා. ඊට අමතරව තවත් අග්‍ර දෙකක් සමහර ඔප් ඇම්ප්ස් වල පවතිනවා. එය කලාතුරකින් භාවිතා වන අග්‍ර දෙයක් නිසා අපි මෙහිදී සලකා බලන්නේ නැත. දැන් අපි බලමු මෙය ක්‍රියාත්මක වීමේදී කොයි වගේද අපිට භාවිතා කරන්න පුළුවන් විදි කියලා. මේ සඳහා වර්ග දෙකකින් අපිට පෙන්වන්න පුළුවන්. එකක් තමයි open loop configuration හෙවත් විවෘත පුඩු වින්‍යාසයත් closed loop configuration හෙවත් සංවෘත පුඩු වින්‍යාසයත් කියන අවස්ථා දෙක. මෙම විවෘත පුඩු වින්‍යාසයේදී මෙහිදී මේ වගේ ඉක්වේෂන් එකකින් අපිට මේ ක්‍රියාකාරීත්වය පෙන්වන්න පුළුවන්. එහිදී සිදු කරනු ලබන්නේ පොසිටිව් සහ නෙගටිව් ඉන්පුට්ස් දෙක අතර වෙනස එහි වෝල්ටේජතාලාභයෙන් ගුණ කර අපිට අවුට්පුට් එක ලබා දීමයි. එහි ක්‍රියාකාරීත්වය අපි මේ වගේ ප්‍රස්ථාරකින් පෙන්වුවහොත් අපිට බලා ගන්න පුළුවන් මේ වර්ධක හැකියාව හෙවත් මේ A කියන කොටස නිසා මෙවන් රේඛීය ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. නමුත් මෙහි ලබා දෙන බල සැපයීමට වඩා මේ අවුට්පුට් එක ඉහළ යා නොහැකි නිසා සංතෘප්ත ප්‍රදේශයක් මේ ආකාරයෙන් අපිට දකින්න හම්බ වෙනවා. මේ විවෘත පුඩු වින්‍යාසයේ පවතින නිසා මෙහි වර්ධනය කිරීමේ හැකියාව ඉතා විශාල අගයක් ගන්නවා. නමුත් අපි මේ අයිඩියල් ඔප් ඇම්ප් එකක් හෙවත් පරිපූර්ණ ඔප් ඇම්ප් එකක් ගැන සැලකුවොත් මෙහි වර්ධනය කිරීමේ හැකියාව අනන්ත අගයක් ලෙස පවතිනවා. එම නිසා ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රස්ථාරකින් බලා ගන්න පුළුවන් ඍජු රේඛාවක් පවතිනවා. නමුත් අපිට සාමාන්‍යයෙන් භාවිතා වන ඔප් ඇම්ප් එක තිබෙන්නේ මේ වගේ හැසිරීමක්. මෙම රේඛීය ප්‍රදේශය අපි සංඥා වර්ධනය කර ගැනීමටත් සම්තෘප්ත ප්‍රදේශය සංඥා මගින් ස්විච්යක් ලෙස භාවිතයටත් යොදා ගන්නු ලබනවා. දැන් අපි බලමු රියල් ඔප් ඇම්ප් එකක් සහ අයිඩියල් ඔප් ඇම්ප් එකක් අතර තියෙන වෙනස්කම් මොනවාද කියලා. එක් වෙනසක් තමයි මෙහි වර්ධනය කිරීමේ හැකියාව. සාමාන්‍යයෙන් පරිපූර්ණ වර්ධකයක වර්ධනය කිරීමේ හැකියාව අනන්තයි කියලා අපි සලකනවා. නමුත් ප්‍රායෝගිකව අපිට ලබා ගන්න තියෙන වර්ධකවල එය සීමිත අගයකින් පවතින්නේ. ඒ වගේම ඉන්පුට් ඉම්පිඩන්ස් කියලා මෙතන අර්ථ දක්වා තියෙන්නේ එහි ප්‍රදානය තුලට ධාරාවක් ලබා ගන්නේ නැත යන අර්ථයයි. ඒ වගේම නමුත් ප්‍රායෝගිකව ලබා ගන්න තියෙන ඔප් ඇම්ප් වල එහි ප්‍රදානයන් තුලට ඉතා සුළු ධාරාවක් එය ලබා ගැනීම සිදු කරනවා. ඒ වගේම අවුට්පුට් ඉම්පිඩන්ස් එක 0 කියලා මෙහින් පෙන්වන්නේ පරිපූර්ණ ඔප් ඇම්ප් එකක අනන්ත ධාරාවක් පිටත ලබා ගන්න පුළුවන් අවුට්පුට් එකෙන්. නමුත් සාමාන්‍යයෙන් පවතින ඔප් ඇම්ප් එකක එය කිසියම් සීමිත අගයක් දක්වා පැතිරෙනවා. ඒ වගේම කලාප පල්ල හෙවත් බෑන්ඩ්විඩ්ත්. ඒ කියන්නේ ඕනෑම සංඛ්‍යාතයක් සංඥාවක් අපි ලබා දීමෙන් එය වර්ධනය කරගත හැකි. නමුත් ප්‍රායෝගිකව පවතින ඔප් ඇම්ප් වල පුළුවන් වෙන්නේ එක්තරා සීමාවක් සහිත සංඛ්‍යාත පමණයි වර්ධනය කර ගැනීමට. ඊළඟට ඔෆ්සෙට් වෝල්ටේජ් කියලා මෙතන අදහස් කරන්නේ එහි ප්‍රදානයන් තුලට ලබා දෙන වෝල්ටේජ් අතර වෙනසක් නැත්නම් ඒ කියන්නේ ශුන්‍යයි නම් අවුට්පුට් එක ශුන්‍ය වෙන තමයි පරිපූර්ණ ඔප් ඇම්ප් එකක් හැසිරෙන්නේ. නමුත් ඉන්පුට්ස් අතර වෝල්ටේජ් එක සමාන වෙන විටත් අවුට්පුට් එකෙන් කිසියම් සුළු වෝල්ටේජ් තාවක් හරි ලබා දෙන අවස්ථා පවතින නිසා රියල් ඔප් ඇම්ප් එකක් මේ විදිහට අපි පෙන්වුම් කරනවා.
ඊළඟට අපිට බලන්න පුළුවන් කිසියම් සංඛ්‍යාතයක් මේ ඇතුළට ලබා දුන් විට එය පිටතට ලබා දෙන විදිය කොයි වගේද කියන එක. මෙහිදී මේ වගේ ප්‍රස්තාරකින් අපිට පෙන්වන්න පුළුවන් අපි ලබා දෙන සංඛ්‍යාත කුඩා සංඛ්‍යාතවලදී එය ඉතා හොඳින් වර්ධනය කරනු ලබනවා. නමුත් එම සංඛ්‍යාතය කිසියම් අගයකට වඩා ඉහළ වන විට මේ වර්ධනය කිරීමේ හැකියාව පහළ බසිනවා බලා ගන්න පුළුවන්. මෙහිදී මෙම උපරිම වර්ධනය කිරීමේ හැකියාවට වඩා ඩෙසිබල් 3ක අඩු අගයක් දක්වා තියෙන මෙන්න මේ පරාසය ඇතුළතදී තියෙන සංඛ්‍යාත පරාසය අපි බෑන්ඩ්විඩ්ත් හෙවත් කලාප පළල ලෙස හඳුන්වනු ලබනවා. මෙම කලාප පළල වැඩි කර ගැනීමට අපිට පුළුවන් මෙහි වර්ධක හැකියාව අඩු කිරීම මගින්. ඒ වර්ධක හැකියාව අඩු කිරීම ක්‍රම අපි ඉදිරියට සාකච්ඡා කරනවා. එහිදී මේ වගේ වර්ධක හැකියාව පහළ බසිනවා. නමුත් කලාප පළල හෙවත් බෑන්ඩ්විඩ්ත් එක වැඩි වීමක් සිදු වෙනවා. දැන් අපි බලමු ඔප් ඇම්ප් එකක් කොහොමද කම්පැරටර් එකක් විදිහට පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ වෝල්ටේජ් දෙකක් සංසන්දනය කිරීම සඳහා භාවිතා කරන ආකාරය. මෙහිදී වර්ග දෙකකට අපිට පෙන්වන්න පුළුවන්. අපි මුලින්ම මෙහි ඍණාග්‍රයට කිසියම් නියත වෝල්ටේජාවක් ලබා දී ධනාග්‍රයේ වෝල්ටේජාව වෙනස් කිරීමෙන් මේ වගේ හැසිරීමක් අපිට බලා ගන්න පුළුවන්. එහිදී සිදුවන්නේ ඍණාග්‍රයට ලබා දෙන වෝල්ටේජාව මේ රතු රේඛාවෙන් පෙන්වලා තිබෙනවා. ධනාග්‍රයට ලබා දෙන වෝල්ටේජාව මේ ආකාරයෙන් වෙනස් කිරීම කරනු ලබනවා. ඔබට ඒ විට පෙනෙනවා ධනාග්‍රයට ලබා දෙන වෝල්ටේජාව මෙන්න මේ රතු රේඛාවට වඩා ඉහළට ගමන් කරන අවස්ථාවල් වල අවුට්පුට් එක අපිට එක ලෙසත් එසේ නොවන අවස්ථාවල අවුට්පුට් එක බිඳුව ලෙසත් ලබා ගන්න පුළුවන්. මෙයම අපිට රෙෆරන්ස් වෝල්ටේජ් එක ධනාග්‍රයටත් ඉන්පුට් වෝල්ටේජ් එක ඍණාග්‍රයටත් ලබා දීම මගින් මෙම ක්‍රියාකාරීත්වය ඉන්වර්ට් කරගන්න පුළුවන්. එහිදී මෙම රතු රේඛාවෙන් පෙන්වන අගයට වඩා ඉහළට ගමන් කරන විට ඉන්පුට් වෝල්ටේජ් එක අපිට ශූන්‍යකුත් එසේ නොවන අවස්ථාවලදී එකක් කියන අගයත් ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු මෙය කොහොමද අපි ප්‍රායෝගිකව පරීක්ෂා කර බලන්නේ කියලා. ඒ සඳහා අපි මේ වගේ ඩෙමොන්ස්ට්‍රේෂන් බෝඩ් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ කොටසින් පෙන්වන පරිපථය මගින් මෙම කම්පැරටර් අවස්ථාව පරීක්ෂා කර බලන්න. දැන් අපි බලමු කම්පැරටර් මෝඩ් එක කොයි වගේද අපි මෙම ඩෙමොන්ස්ට්‍රේටර් බෝඩ් එක පාවිච්චි කරලා පරීක්ෂා කරලා බලන්න කියලා. එහිදී මෙන්න මේ කොටසින් පෙන්වනවා අපි කම්පැරටර් මෝඩ් එක ආශ්‍රිත පරිපථයක් පෙන්වා දී තිබෙනවා. ඒ අවුට්පුට් වෝල්ටේජ් මෙෂර් කිරීම සඳහා අපි වෝල්ට් මීටරයක් සම්බන්ධ කරගන්න ලබනවා. එය මේ විදිහට අපිට අවුට්පුට් එක දෙසින් සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට ඉන්පුට් වෝල්ටේජ් එක සඳහා මේ ආකාරයේ විභව සැපයුම් දෙකක් ලබා දී තිබෙනවා. එහි මෙම විභව සැපයීමේ වෝල්ටේජ් එක මැනීම සඳහා අපි එක් වෝල්ට් මීටරයක් පාවිච්චි කරනවා. මෙම අනෙක් විභව සැපයීමේ වෝල්ට්ගේ මැනීම සඳහා අපි තවත් වෝල්ට් මීටරයක් පාවිච්චි කරන ලබනවා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙම ඉන්පුට්ස් දෙකේ වෝල්ටේජස් 3ක් සහ 5ක් ලෙස දක්වා තිබෙනවා. මෙම අගයන් වෙනස් කර ගැනීමට මෙම කොටස මගින් හැකියාව තියෙනවා. දැන් අපි මෙම විභව සැපයීම් දෙක අපේ කම්පැරටර් සර්කිට් එකට සම්බන්ධ කරගමු. ඒ සඳහා පළමු විභවය මම ලබා දෙනවා V+ කියන එකට. දෙවන විභවය මම ලබා දෙනවා V- කියන ඉන්පුට් එකට. දැන් අපි මෙම කලින් සඳහන් කළ ආකාරයට ධනාග්‍රයට අපි ලබා දෙමු වෝල්ට් 5ක විභවයක්. ආසන්න වශයෙන් වෝල්ට් 5ක විභවයක් අපි ධනාග්‍රයට ලබා දීලා තියෙනවා. දැන් අපි බලමු ඍණාග්‍රයේ වෝල්ටේජය වෙනස් කරන විට මෙම පරිපථය හැසිරෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඍණාග්‍රයේ වෝල්ටේජාව මේට වඩා අඩු අවස්ථාවන් වලදී එකක් ලෙස එවත් වෝල්ට් 8ක් හෙවත් එකක් ලෙස අපිට අවුට්පුට් එක ලබා ගන්න පුළුවන්. නමුත් මෙමාගේ ඉන්පුට් වෝල්ටේජ් එක මෙම අගයට වඩා වැඩි වෙන අවස්ථාවලදී අවුට්පුට් වෝල්ටේජ් එක ඍණාගයක් හෙවත් බිඳුව ලෙස අපිට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එම ක්‍රියාකාරීත්වයම අපිට තවත් විදිහකට පරීක්ෂා කර බලන්න පුළුවන්. අපි
ඍණාග්‍රේල් සඳහා ලබා දෙන විභවය 5ක් ලෙස සකසා ගනිමු. දැන් ඍණාග්‍රේ සඳහා ලබා දෙන විභවය 5ක් ලෙස මම සකසා තිබෙනවා. දැන් අපි බලමු ධනාග්‍රේ සඳහා ලබා දෙන විභවය වෙනස් කරන විට අපේ අවුට්පුට් එක හැසිරෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ධනාග්‍රේ විභවය අඩු වන අවස්ථාවලදී ඍණ විභවයක් හෙවත් ශූන්‍යයක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම මෙම විභවය ඉහළ අවස්ථාවලදී අපිට 8.68ක් පමණ වන විභවයක් හෙවත් එක කියන අවස්ථාව අපිට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අපි බලමු මෙම කම්පැරේටර් මෝඩ් එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් ඇප්ලිකේෂන්ස් මොනවද කියන එක. එහිදී එක ඇප්ලිකේෂන් එකක් තමයි මේ විදිහට LDR එකක්. හෙවත් ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් පාවිච්චි කරලා අපිට මේ වගේ විභව බෙදීමක් සම්බන්ධ කරලා එය ධනාග්‍රේට ලබා දීමත් තවත් ප්‍රතිරෝධ දෙකක් පාවිච්චි කර සාදා ගන්න ලද විභව බෙදීමක් ඍණාග්‍රේට ලබා දීමත් මගින් ආලෝකයේ ඇති විට නිවි යන නමුත් ආලෝකයේ නොමැති විට මේ දැල් වෙන විදුලි පහනක් සාදා ගැනීම හැකියාව තියෙනවා. අපි දැන් බලමු ඒ ක්‍රියා කරන ආකාරය. එහිදී සාමාන්‍ය LDR එක ප්‍රතිරෝධය ආලෝකයේ ඇති විට පහළ බැසීමක් සිදු වෙනවා. එහිදී මෙම විභව බෙදීමට අනුව මෙම ප්‍රතිරෝධය පහළ බැසීමේදී X වෝල්ටතාව පහළ යෑමත් Y වෝල්ටතාව නියතව පවතීමත් සිදු වෙනවා. එසේ පහළ යන අවස්ථාවලදී මේ output voltage එක 0 හෙවත් LED එක නිවි තිබීම සිදු වෙනවා. නමුත් LDR එකේ ආලෝකය ලැබී නැමැති අවස්ථාවලදී ප්‍රතිරෝධය ඉහළ බැවින් මෙම X වෝල්ටතාව Y වෝල්ටතාවට වඩා ඉහළ අගයක් ගන්නවා. එම අවස්ථාවන් වලදී output voltage එක හෙවත් ධන වෝල්ටතාවක් ලබා දෙනවා. එහිදී මෙම LED එක දැල්වීම සිදු වෙනවා. ඒ වගේම අපිට මේ පරිපථයේම තවත් විදිහකට අපිට තාප සංවේදී පරිපථයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහිදී මේ වගේ තර්මිස්ට් එකක් අපි සම්බන්ධ කරගන්නවා මේ LDR එක වෙනුවට මේ අර කලින් කතා කළ ආකාරයටම විභව වෙනස් වීම මගින් මෙම LED පත්වීම සිදු වෙනවා. එහිදී සාමාන්‍යයෙන් තර්මිස්ටර් එක NTC කියන වර්ගයේ තර්මිස්ටර් එක ප්‍රතිරෝධය උෂ්ණත්වය වැඩිීමේදී පහළ බැසීම සිදු වෙනවා. එසේ පහළ බසින විට මෙම X විභවයේ පහළ බැසීම සිදු වෙනවා. Y විභවයට වඩා X විභවයේ පහළ පවතින විට මෙම output voltage එක low හෙවත් 0 voltage එකක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේදී මේ ඉහළින් තියෙන විභවය වැඩි නිසා මෙහි සිට ගමන් ගන්නා ධාරාව මගින් මෙම කොළ LED එක පත්වීම සිදු වෙනවා. ඒ වගේම අනෙක් අවස්ථාවේදී මෙහි output එක ධන අවස්ථාවක් පැවතුනොත් මෙහි සිට 0 දක්වා ගමන් කරන ධාරාව මගින් මෙම රතු LED එක පත්වීම සිදු වෙනවා. දැන් අපි බලමු සංවෘත පුඩු අවස්ථාව හෙවත් closed loop configuration එකේදී කොහොමද op amp එකක් වැඩ කරන්නේ කියන එක. මෙය අධ්‍යයනය කිරීම සඳහා golden rules හෙවත් ස්වර්ණමය නීති දෙකක් අපිට අවශ්‍ය වෙනවා. පළවෙනි නීතියෙන් කියවෙන්නේ මේ ආකාරයෙන් සම්බන්ධ කර තිබෙන පරිපථයකදී අපගේ op amp එක output voltage එක විසින් සිදු කරනු ලබන්නේ මෙම input voltage දෙක අතර වෙනස ශුන්‍යයක් වන ආකාරයට සෑදීමට උත්සාහ කරනවා මේ output voltage එක මගින්. එසේ සිදුවන විට මේ voltages දෙක අතර වෙනස ශුන්‍යයක් වෙනවා කියන එකේ අර්ථය වෙන්නේ මෙම voltages දෙක සමානයි කියන එක. එමගින් අපිට ගන්න පුළුවන් නිගමනය තමයි මේ V- සහ V+ කියන voltages දෙක සමාන අගයක් ගන්නවා. දෙවන නීතියෙන් කියවෙන්නේ මෙම input තුලින් ධාරාවක් ඇතුළට ලබා ගන්නේ නැත යන අර්ථයයි. එනම් මෙම V-in ලෙස පැවැත්වෙන ධාරාව මේ තුලට ගමන් කිරීමක් සිදු නොවි එම ධාරාව සම්පූර්ණ වශයෙන්ම මේ RF තුලින් ගමා ගන්නා ලෙස අපි අර්ථ දක්වන ලබනවා. එම නිසා මෙම ධාරාවන් දෙක සමානයයි අපිට සිතන්නට පුළුවන්. මෙම නීති දෙක පාවිච්චි කරලා අපිට ඉදිරියට මෙහි හැසිරීම අධ්‍යයනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි op amp එකක් පාවිච්චි කරලා හදාගන්න closed loop අවස්ථාවේ පාවිච්චි කරන එක පරිපථයක් තමයි inverting amplifier කියලා කියන්නේ. එහිදී අපිට අපි ලබා දෙන සංඥාවක් වර්ධනය කර ගැනීමටත් ඒ සමගම ඉන්වර්ට් කර ගැනීම හෙවත් අපවර්තනයකට ලක් කර ගැනීමට හැකියාව පවතිනවා. මෙම පරිපථයෙන් පෙන්වන්නේ එම ඉන්වර්ටිං ඇම්ප්ලිෆයර් එකේ
හැසිරීමයි. එහිදී මෙසේ පැමිණෙන ධාරාව මේ තුළට ගමන් කිරීමක් සිදු නොවි එම ධාරාව සම්පූර්ණ වශයෙන්ම RF හරහා ගමන් කිරීම සිදු වෙනවා. එම නිසා අපිට මෙම කොටස් දෙකට වෙන වෙනම ඕම්ස් නියමයේ යෙදීම සිදු කළ හැකියි. එසේම V1 සහ V2 අතර වෝල්ටේජ් වෙනස ශූන්‍යයක් වන බැවින් V1 ශූන්‍ය නම් V2 ද ශූන්‍යයක් ලෙස අපිට සලකන්න පුළුවන්. එය virtual earth ලෙස අපි අර්ථ දක්වනවා. මෙහි වෝල්ටේජ් ශූන්‍යයක් නම් මේට ඕම්ස් නියමයේ යෙදීමේදී V in minus 0 equal I in R in ලෙස අපිට දක්වන්න පුළුවන්. ඒ පළවෙනි සමීකරණය පෙන්වා තිබෙනවා. මෙම ශූන්‍ය ඉවත් වී ගිය පසු V in equal I R in ලෙස පෙන්වන්න පුළුවන්. එසේම RF කියන ප්‍රතිරෝධකයට අපි ඕම්ස් නියමයේ යෙදුවහොත් අපිට මෙම විභවයේ V2 minus V out හෙවත් V2 ශූන්‍යයක් නම් 0 minus V out ලෙස මේ අගය ලැබෙනවා. ධාරාව කොටස IF RF ලෙස ලැබෙනවා. එවිට output voltage එක ඍණ I RF ලෙස අපිට ලබා ගන්න පුළුවන්. අපිට මෙහිදී වැදගත්ම වෙන්නේ මේ මගින් ලැබෙන වෝල්ටේජ් ලාභය කොපමණක්ද කියන එක. අපි මේ කැපිටල් A අකුරෙන් පෙන්වන්නේ එයයි. එය V out සහ V in අතර අනුපාතයෙන් අපිට ලබා ගන්න පුළුවන්. අපි V in සහ V out අතර සමීකරණ දන්නා බැවින් එය බෙදීම මගින් ඍණ RF divided by R in ලෙස ඉක්වේෂන් එක අපිට ගන්න පුළුවන්. මෙහිදී මේ ඍණ ලකුණෙන් අපවර්තනය වීමත් RF සහ R in වල අතර අනුපාතයෙන් වර්ධනය කිරීමේ හැකියාවත් පෙන්눔 කරනවා. දැන් අපි බලමු මෙම ක්‍රියාකාරීත්වය කොහොමද අපේ ඩෙමොන්ස්ට්‍රේෂන් බෝඩ් එක පාවිච්චි කරලා පරීක්ෂා කරලා බලන්න කියලා. ඒ සඳහා අපි සිග්නල් එකක් ලබා දීම සිදු කරනවා. මේ වගේ කුඩා සිග්නල් එකක්. එහිදී මේ ක්‍රියාත්මක වන ආකාරයට සිග්නල් එක වර්ධනය කිරීමක් නිසා මෙය වැඩිවීමක් සිදු විය යුතුයි. මේ ඇම්ප්ලිටියුඩ් එක වැඩිවීමක් සිදු වෙනවා. ඒ වගේම මේ අපවර්තනය කිරීම නිසා මේ ඉහළ පහළ වෙනස් වීමක් සිදුවීම ලබනවා. දැන් අපි බලන්න හදන්නේ ඉන්වර්ටිංగ్ ඇම්ප්ලිෆයර් එකක් ක්‍රියාත්මක වන ආකාරය අපේ ඩෙමොන්ස්ට්‍රේෂන් බෝඩ් එක පාවිච්චි කරලා. එහිදී ඉන්වර්ටිං ඇම්ප්ලිෆයර් එකට අපි මෙන්න මේ ඒරියා එකේ පෙන්වන සර්කිට් එක පාවිච්චි කරන්න පුළුවන්. මෙහිදී අපි knobs දෙකක් දීලා තියෙනවා. මේ ප්‍රතිරෝධ දෙක R in සහ RF වෙනස් කර ගැනීමට. ඊට අමතරව ඉන්පුට් එක අපිට මේ මෙතනිනුත් අවුට්පුට් එක අපිට මෙතනින් ලබා ගන්නත් හැකියාව තියෙනවා. ඒ අපි අපේ බෝඩ් එකට සම්බන්ධ කරනවා නම් අපි මෙහිදී සිග්නල් ජෙනරේටරයක් පාවිච්චි කරලා තියෙනවා අපේ සයින් සිග්නල් එක නිපදවීම සඳහා. ඒ විසින් දැනට නිපදවන සිග්නල් එක අපි මෙන්න මේ ඔසිලොස්කෝප් එක මාගෙන් අපිට බලා ගන්න පුළුවන්. මෙහිදී අපිට පේනවා මේ වගේ සයින් සිග්නල් එකක් හැදිලා එනවා එළියට. එහිදී දැනට 1.2ක පමණ ඉන්පුට් වෝල්ටේජ් එකක් මෙන් නිපදවීම සිදු කරනවා. පීක් ටු පීක් වෝල්ටේජ් එක සයින් සිග්නල් එකේ. දැන් මේ සිග්නල් එක අපි අපේ පරිපාතයට ලබා දීම සිදු කරලා බලමු. ඉන්පසු අපගේ අවුට්පුට් එක අපි මෙම පරිපථය මගින් එළියට ලබාගෙන අපේ දෙවන ප්‍රස්ථාර ලෙස පෙන්වමු. දැන් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් සයින් සිග්නල්ස් දෙකක් මෙහි පවතිනවා. පළවෙනි සිග්නල් එක 1 වෝල්ට් 2ක පමණ විභවයක් පෙන්눔 කරනවා. දෙවන සිග්නල් එක වෝල්ට් 5.9ක් 6ක පමණ අගයක් ගන්නවා. ඒ කියන්නේ මේකේ අවුට්පුට් එක අපිට 3 ගුණයකින් ගුණ වෙලා ලබාගෙන තිබෙනවා. එයිම අවුට්පුට් වෝල්ටේජ් එක වෙනස් කර ගැනීම සඳහා අපිට මෙම ප්‍රතිරෝධ දෙක වෙනස් කර ගැනීම සිදු කළ හැකියි. මෙහිදී මෙම ප්‍රතිරෝධ දෙකේ අගයන් මගින් අපි මේ ආකාරයට වෙනස් කර ගැනීම මගින් මේ වර්ධක හැකියාව වෙනස් වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ කොටස බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මේ වර්ධනය වෙලා තියෙන ප්‍රමාණය අඩු වැඩි වෙනවා මේ ප්‍රතිරෝධ වෙනස් කිරීමේදී. අපිට මේ දෙගුණයක් වර්ධනය කර ගැනීමට අවශ්‍ය නම් මේ වගේ ගන්න පුළුවන්. එතකොට වෝල්ට් 2ක විභවයක් අපිට වෝල්ට් 4ක විභවයක් දක්වා වර්ධනය කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම මෙහි නිරීක්ෂණය කරන්න පුළුවන් මෙහි විභවය ඉන්වර්ට් වීමක් සිදු වී තිබෙනවා. එනම් අංශක 180 කලා වෙනසක් ඔයගලන්ට මෙහිදී නිරීක්ෂණය කර ගැනීම හැකියාව තියෙනවා.
දැන් අපි බලන්න හදන්නේ ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් එකක් නන් ඉන්වර්ටිං අවස්ථාවේදී පාවිච්චියට ගන්න කොයි ආකාරයෙන්ද කියන එක. ඒ පෙන්වීම සඳහා මේ වගේ පරිපථයක් අපි පෙන්눔 කරලා තියෙනවා. එහිදී ධනාග්‍රයට අපි අපේ ඉන්පුට් සිග්නල් එක ලබා දෙනවා. ඍණාග්‍රය මේ වගේ ප්‍රතිරෝධ දෙකක් මගින් ෆීඩ්බැක් ලූප් එකක් සහිතව මේ වගේ පෙන්눔 කරලා තියෙනවා. මෙහිදී සිදුවන ධාරාලාභය පරීක්ෂා කිරීම ගැනීම සඳහා අපිට අර පෙර කතා කළ ගෝල්ඩන් රූල්ස් ඒවත් ස්වර්ණමය නීති අවශ්‍ය වෙනවා. මෙහිදී පළවෙනි නීතිය අනුව මෙම අග්‍ර දෙක අතර විභව අන්තරය ශුන්‍යයක් නම් මේ විභව සමාන වෙනවා. එවිට V in වෝල්ටේජතාව V1 කියන වෝල්ටේජතාවට සමානයි. එම නිසා අපි R2 කියන ප්‍රතිරෝධය සඳහා ඕම් නියමයේ යෙදුවහොත් අපිට V in - 0 ලෙස එනම් මෙතන වෝල්ටේජ් එක V in නම් මෙහි වෙනස V in - 0 ලෙස ලබා ගන්න පුළුවන්. එය R2 වාරයක් I ලෙස ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙම ශුන්‍ය ඉවත් වෙන නිසා V in = I R in ලෙස අපිට ලබා ගන්න පුළුවන්. මෙම කොටසට අපි ඕම්ස් නියමයේ යෙදුවහොත් V out - V in ලෙස ලැබෙනවා. එය IF RF අතර ගුණිතයට සමාන වෙනවා. මෙම පද V in වල අගය අපිට පෙර සමීකරණය ලබා ගත හැකි නිසා V out වල අගය අපිට ලියන්න පුළුවන් I වැඩි කිරීම RF + RI R in ලෙස. මෙම වෝල්ටේජ ලාභය ලබා ගැනීම සඳහා අපිට V out සහ V in අතර අනුපාතය ලබා ගත හැකි. එහිදී මෙම ආකාරයෙන් අනුපාතය ලබා ගැනීමේදී I කියන කොටස ඉවත් වී යනවා. එවිට RF / RN බෙදීම RN ලෙස අපිට මෙහි විභව ලාභය ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙහි ඔබට දැනගන්න පුළුවන් මෙහි ධන ලකුණක් හෙවත් පෙර පරිදි ඍණ ලකුණක් නොමැති බැවින් සංඥාව අපවර්තනය වීමක් සිදුවන්නේ නැහැ. නමුත් රේඛීය විචලනයක් අපිට ලබා ගන්න හැකියාවක් නැහැ. මේ ප්‍රතිරෝධ වෙනස් කිරීමේදී මෙහිදී අපිට සමීකරණයේ කුඩා වෙනසක්ද සහිතව ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් අපි බලමු මෙම පරිපථය කොහොමද අපගේ ඩෙමොන්ස්ට්‍රේෂන් බෝඩ් එක පාවිච්චි කරලා පරීක්ෂා කර බලන්නේ කියලා. මෙහිදී මෙම කොටසින් පෙන්වන්නේ අපගේ ඩෙමොන්ස්ට්‍රේෂන් බෝඩ් එකේ අපවර්තී නොවන වර්ධකයක් පරීක්ෂා කර බැලීම සඳහා පෙන්වා ඇති පරිපථ කොටසයි. මෙහිදී මෙම කොටස් දෙක knobs දෙක කැරකීම මගින් අපිට ප්‍රතිරෝධය වෙනස් කර ගැනීම හැකියාවත් inputs out voltages ලබා දීමත් output voltages පිටත ලබා ගැනීමත් සිදු කිරීම හැකියාව තියෙනවා. දැන් අපි බලමු එය කොහොමද ප්‍රායෝගිකව සිදු කරන්නේ කියලා. දැන් අපි බලමු ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් එකක් නන් ඉන්වර්ටිං අවස්ථාවේදී ක්‍රියා කරන්නේ කොයි වගේද කියලා. ඒ සඳහා අපිට සිග්නල් ජෙනරේටර් එක පාවිච්චි කරලා සයින් සිග්නල් එකක් නිපදවා ගන්න පුළුවන්. මෙතනදී අපි වෝල්ට් 2ක පීක් ටු පීක් අගයක් සහිත සයින් සිග්නල් එකක් නිපදවාගෙන තියෙනවා. මේ අපිට අපගේ ඔසිලොස්කෝප් එක පාවිච්චි කරලා මේ විදිහට බලා ගන්න පුළුවන්. වෝල්ට් 2ක පීක් ටු පීක් අගයක් සහිත සයින් සිග්නල් එකක් නිපදවාගෙන තියෙනවා. දැන් අපි මෙය අපගේ ඩෙමොන්ස්ට්‍රේෂන් බෝඩ් එකේ නන් ඉන්වර්ටිං කොටස වෙන මෙන්න මේ කොටසට ලබා දීලා පරීක්ෂා කරලා බලමු. ඒ සඳහා අප නිපදවාගත් සයින් සිග්නල් එක අපි ඉන්පුට් එක දෙසට ලබා දීම සිදු කරනවා. එසේම අවුට්පුට් එක පරීක්ෂා කර ගැනීම සඳහා අපගේ channel 2 එක ඔසිලොස්කෝප් එකේ channel 2 එක මේ විදිහට සම්බන්ධ කර ගන්න පුළුවන්. මෙහිදී ඔබට බලා ගන්න පුළුවන් ඉන්පුට් සිග්නල් එක මේ කහ පාටිනුත් අවුට්පුට් සිග්නල් එක නිල් පාටිනුත්. මෙහිදී 2 වෝල්ට් ප්‍රමාණයක වන ඉන්පුට් සිග්නල් එකක් වෝල්ට් 6ක පීක් ටු පීක් අගයක් සහිත අවුට්පුට් සිග්නල් එකක් ලෙසට වර්ධනය වීමක් සිදු වී තිබෙනවා. එසේ මෙහි වැදගත් අනෙක් දේ වන්නේ මෙය අපවර්තනයක් සිදු වී නොමැති වීමයි. එසේම කලා වෙනසක් නොමැති ලෙසත් එය අර්ථ දක්වන්න පුළුවන්. මෙම වර්ධනය වීමේ හැකියාව වෙනස් කර ගැනීමට අපිට මෙම ප්‍රතිරෝධ වෙනස් කර ගැනීම මගින් හැකියාව තියෙනවා. අපිට මේ වර්ධනය වෙන ප්‍රමාණය දෙගුණයක් කර ගැනීමට අවශ්‍ය නම් දැනට තියෙන ඉන්පුට් වෝල්ටේජ් දෙක එය 4 කර ගැනීමට මේ ආකාරයෙන් හැකියාව තියෙනවා. ඉන්පුට් වෝල්ටේජ් දෙකක් වන අවස්ථාවක අවුට්පුට් වෝල්ටේජ් 4ක් වන යන්නේ අර්ථය වෝල්ටේජ් ලාභය දෙකක් වීමයි. මේ ආකාරයෙන් අපිට මෙම ඇටුම පාවිච්චි කරලා අවශ්‍ය කරන පරිපථ සියල්ල සකසාගෙන පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.